www.srilankala.com වෙතින් මේ සජිත් ගයන් පනාන්දුගේ පහර විශේෂම ධාවකයා තාම හොඳින් ධාවන වටේ දිව එනවා දෙවන කඩේම පසු කරමින් මේ තුන්වන කඩේම පසු කරමින් රැක සිට රැක ගන්නවා රැකගෙන පන්දුව පිටසු වෙලා අතහරින මේ මොහොතේදී 13ක් වෙනි සංඛ්‍යාවක් ලබා ගන්න සමත් වෙනවා විශේෂයෙන්ම ඔවුන් හොඳින් ක්‍රීඩා කළ ආරම්භයේ සිටම තමන්ට ලැබුණ අවත සුනිල් අබේවර්ධන මේ තරගය ගැන අපි කැමති එක සමාලෝචනයක්. අවසරත් මේ තරගයේදී රංගමුල් එක්සත් ක්‍රියා සමාජය ලබාගත් ලකුණු 13න් ලකුණු 4ක්ම ලබා ගැනීමේ අවස්ථාව ලබා තිබෙනවා රජීව් ගායසාන්ත. තව ස්වල්ප වෙලකින් ඔබට මේ දකින්න ලැබෙනවා තරගයේ ලකුණු 4ක් ලබා තිබෙනවා. අවස්ථාව ස්වල්ප ලෙනා ලකුණු 4ක් ලබා තිබෙනවා. මේ ලකුණු 8ක් ලබා තිබෙනවා. ඕන් මේ තමන්ගේ පිළට මේ ඉනිම වෙනුවෙන්. තව ලකුණු 3ක් ලබා තිබෙනවා රොමේෂ් සුබසිංහ. සජිත් ගයන් එක ලකුණයි. මේ ආකාරයෙන් සහ රසිත මල්ලවාරච්චි එක ලකුණක් ලබා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි ලකුණු ලබා ගැනීමේ ඔවුන් ලබාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා ලකුණු 8ක් ලබා තිබෙනවා. තුන් දෙනෙක් එකතු වෙලා ලකුණු 11ක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ පිළේ තමන්ට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 13න් මේ ආකාරයෙන් ඔවුන් ලකුණු ලබා ගන්න තිබෙනවා. මොකද කලින් ඉනිමේ තරගයේදී අපි දැක්කේ බුලු කණ්ඩායමක ලබාගත් ලකුණු 4යි ලකුණු 2යි. නමුත් මේ ඉනිමේදී ලකුණු 13ක් ලබාගත්දී රංගමුල් එක්සත් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දක්ව වෙලා තිබෙනවා. ක්‍රීඩකයන් කීප දෙනෙක්ම තමන්ගේ පිළට වැඩි ලකුණු ලබා දීලා පිළ ලකුණු තත්ත්වය ඉහළ නංවා තබන්න මේ තමයි අභියෝගය ඔවුන් ඉල්ල කර තිබෙන්නේ බුදුකටුව පාතිමා ක්‍රීඩා සමාජයට. මේ ඔබට පෙනෙනවා ඇති මේ අවස්ථාවලදී විවිධ අවස්ථාවලදී ඔවුන් තමන්ගේ පන්දු පහරවල් එල්ල කළ ආකාරය ඒ වගේම පන්දු රැකගත් ආකාරය පෙනෙනවා. මේ හොඳ දක්ෂ දාවකින් කීප දෙනෙක්ම ඉන්නවා මේ කණ්ඩායමට. විශේෂයෙන් එයත් කියන්නට ඕන දක්ෂ ක්‍රීඩකයන් බොම්බින් අර පේන මේ ධාවනිය මෙහෙම දක්කට ඇත්තම ලොකු හොඳ ධාවනයක් තමයි වේගයක් තමයි ලබා තිබෙන්නේ. මේ අනුව මේ ලකුණු 13 ලකුණු 14ක් ලබාගත යුතුයි මේ තරගයේදී ජයග්‍රහණ ලබා ගන්නට නම් මුදුකටුව පාතිමා ක්‍රීඩා සමාජය. සරත් ඉතාම සාර්ථක පන්දුවට පහර දී ක්‍රීඩා පිටියේ දකුණු සහ වම පිටිකරුවන් බොහොම ඉතාම සාමූහික හැඟීමෙන් තමයි ක්‍රීඩා කළේ. විශේෂයෙන්ම දකුණ සහ වමද දකුණත පන්දුවට පහ දෙන ක්‍රීඩකයා දකුණ සහ තමන්ගේ වම් අත සහ දකුණත කලාපයට පහරවල් එල්ල කරා. ඒ වගේම වමතින් පිට අසුන ක්‍රීඩකයා තමන්ගේ වම් අත කලාපයට සහ දකුණ අත කලාපයට පහරවල් එල්ල කරා. මෙන්න එවැනි ආකාරයේ දුවද්දී දැවීම රස කර ගන්න අවස්ථාව. මෙන්න වේගවත් ධාවනයක් ක්‍රීඩා තාම සාර්ථක ලෙස තමන්ගේ වටේ නිම කරනවා. විශේෂයෙන්ම උන්ට පන්දු පිරිනමන්නාගේ පන්දු ලබාගෙන ඉතාම සාර්ථක පන්දුවට පහර දුන්නා. ස්ථානගත කළා. විශේෂයෙන්ම අපි මුලදී කිව්වා වගේ මේ තරගයේදී හොඳ සාර්ථක පහරවල් කීපයක්ම ක්‍රීඩා පිටියේ නිවතට පහරවල් කීපයක්ම අපිට දා ගන්න පුළුවන් වෙලා වුණා මේ තරගයේදී. ඒ අනුව තමයි ඒ වගේම මැද භාගයේදී මේ තරගයේදී මුදුකොට පාතිමා කණ්ඩායම පන්දු රැකීම ඉතාම හොඳින් ඉටු කළා. කෙසේ වෙතත් සුනිල් අබේවර්ධන මේ තරගයේ ලකුණු 13ක් වැනි ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් මේ ක්‍රීඩා පිටිය ලබා ගන්නට සමත් වුණා. රංගමුල්ල එක්සත් කණ්ඩායම ලකුණු 14ක අභියෝගයක් තිබෙනවා මේ මුදුකටුව පාතිමා ක්‍රීඩා සමාජයට. ඔවුන් තා ස්වල්ප වේලාවකින් ඔබේ දතුරු නොට ඔබේ ආරම්භ වේද කරවාගෙන ඉද්දී මීළඟට අද දවසේ තිබෙනවා තවත් අවස්ථාවක් කාන්තා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නු රංගමුල් එක්සත් කණ්ඩායම ලකුණු 13ක් ලබා ගන්නට සමත් වුණා. ලකුණු 14ක ජයග්‍රහණ හිමක් ගොඩනගිය යුතුයි මුදුකොටුව පාතිමා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට. දැන් පන්දු රැකීමේ කාර්යය සඳහා පිටිය සකස් කර තිබෙන්නේ රංගමුල් එක්සත් කණ්ඩායම. විශේෂයෙන්ම දැන් පන්දුවට පහ දෙන්නට සූදානම් වන්නේ මුදුකොටුව පාතිමා. මෙන්න පුංචි දුවලා කීප දෙනෙක් මේ තරගයේ නරඹන ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගණයට මේ මොහොත වන විට අතිවිශාල ජනකායක් ඒකාශ වෙලා තිනවා මේ තරග දෙක බලා ගන්නට. වෙන්න ප්‍රථමයෙන්ම පන්දුට පහර දීම සිදු කළා මංගල පන්දු පහර අත්අදා බැලීමේ පන්දු පළ සුනිල් අබේවර්ධන. දැන් මුදුකොටුව පාතිමා කණ්ඩායමයි පන්දුට පහර දෙන්නට සූදානම් වන්නේ. ලකුණු 14ක ඉලක්කයක් තිබෙනවා ඔවුන්ට ලබා ගන්නට. මේ ඉලක්කය කෙසේද වුන් සැලසුම් කරන්නේ කොයි ආකාරයෙන් දැඩි අවුරුදු ගණන් කීපයක්ම ජාතික චූර්තාව දිනා ගැනීමේදී බොහොම අවසන් මහ තරගය දක්වා පැමිණි අවසන් චූර්තාව දිනාගත් ඒව අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා චූර්තාව දිනාගත් ක්‍රීඩා සමාජයක්. ආරම්භක පිටිකරුවා පහරක් එල කරලා ඉහළමයි යන්නේ පන්දුව. ඊටාම සාර්ථක උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා
සරත් වන්‍යාරච්චිතයි ඒ ප්‍රධාන තීරකවරයා. සාර්ථක පන්දුවක් සාර්ථක ලෙස රැකගත්තා. ඒ කියන්නේ සාර්ථකව ගියා පන්දුව. නමුත් ඒ වගේ සාර්ථක අර විනිශ්චය කටයුතු ලබා දෙන්නේ. දක්ෂ ක්‍රීඩකෙක් තොල්ලංග අරුණ ක්‍රීඩා සමාජයේ වගම කිත්තපවගාම ක්‍රීඩා සමාජයේ ගෞතම විතර ඇත්වස්යෙන්ම කටයුතු කරපු අභියෝගය එල්ල කරන්න ආරම්භ කළා. බලමු කවුද මේ අභියෝගය බාරගන්නේ අභියෝගයෙන් පරදින්න කියලා. පන්දු 1යි දැන්ට දැවීම් 1යි එකම ලකුණක්වත් ලබාගෙන නැහැ. පන්දු 40ක් තුල 39ක් තුලදී ලකුණු 14ක් ලබාගත යුතුයි. දැයට කිරුවෙල්ලේ පොඩි තරඟාවලිය ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය තමයි මේ තරඟාවලිය මෙහෙවන්නේ. කෙටිම කාලයක් තුලදී මාසිකමාරක් වැනි කාලයක් තුලදී ශ්‍රී ලංකා පුරාවට මේ තරඟමාලාව ක්‍රීඩාංගන රාශියකදී දිස්ත්‍රික් 25ක් පුරා පැවතුණා. කෙටි කාලයක් තුළදී වැඩිම ක්‍රීඩා සමය සංඛ්‍යාවක් සහභාගී වූ ශ්‍රී ලංකාවේ පළවෙනිම එල්ලේ චුරුතා තරඟාවලිය තමයි මේ අවසන් තරඟයේ අද මේ පැවැත්වෙන්නේ. තව සල්ප වෙලාවකින් දැන්ට මුදුකඩු පාත්මා ක්‍රීඩා සමාජය පන්දු දෙකකට මුලදී එකම ලකුණක් ලබා නැහැ. දැවීම 1යි. මේ මොහොත වන විට මයිතනේ නරඹන ක්‍රීඩා ලෝලින් තුලත් යම්සි කුතුහලයක් තිබෙනවා. මේ තරගයේ මොන ආකාරයෙන්ද මේ ලකුණු 14ක ඉලක්කය ලබා ගන්නට සැලසුම සකස් කරන්නේ කියන මුදුකඩු වාදිමා කණ්ඩායම. තමන්ගේ සෞතු පිළ ජයගනීද කියලා ලොකු අභිප්‍රායකින් තමයි නරඹන්න ඇවිල්ලා ඉන්නේ. මොකද මේ තරගයට ආද කණ්ඩායම් 4ක් ඉන්නවා. ඒ කණ්ඩායම් 4ම අනුගාමිකව ඇවිල්ලා ඉන්නවා පිරිමි කාන්තාව වශයෙන්. ඒ නිසා මේ ගොඩාක් ජනතාව ඇවිල්ලා ඉන්නේ මේ ගම්වල ප්‍රදේශවලින්. ඒක රඹාව ප්‍රදේශෙනුත් ඇවිල්ලා ඉන්නවලු කාන්තා කණ්ඩායමට සුපතන්නට. කිරිබජ්ජොඩ සහ කැලණිය ප්‍රදේශයෙන්. මේ වගේ ප්‍රදේශ රැසකින් අද මේ අවසන් තරගය සඳහා සහභාගී වෙන කණ්ඩායමට සුපතන්න ඇවිල්ලා ඉන්නවා. මේ පේනවාද මේ දරුවා කුඩා දරුවා ඇවිල්ලා ඉන්නේ. පියාටයි මේ තරගය වැඩියෙන් නරඹන්නට ඕනේ. පියා අවධානයෙන් ඉන්නවා පුතා කුඩා දරුවා වටෙන් බලනවා මේ අසිරිය මොකද්ද මේ එල්ලේ අසිරිය ඔහුට තව අවුරුදු ගණනාවකින් තේරෙවි. මේ තමයි එල්ලේ ක්‍රීඩාවේ අපි එදා දැක්ක ඒ ඉදිරි අනාගතය කියලා. එල්ලේ සංග්‍රහමේ එල්ලේ සංග්‍රහමේ සුන්දර දේවල් තමයි අපි මේ දකින්නේ. විශේෂයෙන්ම එල්ලේ ක්‍රීඩාවේ මෙන්න දුවද්දී දැවියාමකට හසු වෙනවා කලබලකාරී ධාවනයකයි නිරත වෙන්නේ. තුන්වන කඩේමදී ඔහු හසු වෙනවා. විශේෂයෙන් පන්දු රැකීමේ සුවිශේෂී දස්කමක් තමයි දැක්කේ. පන්දුව ලබාගෙන හරියාකාරව තුන්වන කඩේකට බාර කළා. තුන්වන කඩේ රැකවල්ලා සිට පන්දුව ලබාගෙන දුවද්දී ධාවනය වන ක්‍රීඩකයාට දමා ගැසුවා. ඒ අනුව තමයි මේ දැවියාම සිදු ලබාගෙන නැහැ. දෙවියන් සංඛ්‍යාව 2යි අර ප්‍රබල ක්‍රීඩකයා සාගර ක්‍රීඩකයා තමයි පන්දුවට පහර දුන්නේ. විශේෂයෙන්ම ඊටම පළපුරුදු ක්‍රීඩකෙක් විශේෂ පන්දුව ලබාගෙන ඔහුව මේ මොහොත වන විට දබා ගැනීම යම්සි වාසිදායක තත්ත්වයක් වෙනවා. රංගමුල එක්සත් අනුපිළිවෙලක් නැහැ පහර දීමේ. ඔව් පහර දීමේ අනුපිළිවෙලක් නැහැ. කණ්ඩායමේ නායකයාට ප්‍රහාරක පිළි නායකයාට අභිමත පරිදි තමුන් වාසි සලසා ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් එක තමුන්ගේ දක්ෂ ක්‍රීඩකයෝ වම් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන ක්‍රීඩකින්ව හුලං වේගය හුලං වල ප්‍රවේගය තියෙන වෙලාවක යොදා ගන්න පුළුවන්. එතකොට දකුණු ප්‍රදේශයට පන්දු ප්‍රහාර යවන ක්‍රීඩකින්ව නවත්ත ගන්න පුළුවන්. ඒක නිසා කිසිදු පිළිවෙලක් නැතුව තමයි මේ ප්‍රහාරකින් යොදවන්නේ එල්ලේ ක්‍රීඩාව තුළ. තවත් දැවීමක් සිදු වෙනවා මුදුකටුව පාත්මා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් අංක 9 ක්‍රීඩකයා සජිත් රෝහිත මෛත්‍රී දෙවිගේ ක්‍රීඩකයා මේ අනුව දැවීම් සංඛ්‍යාව දැන් පන්දු 4ක් අවසන් වෙනකොට රංගමුල එක්සත් පිළ නම් කිසියම් අඩිතාලමක් දාලා තිබුණා. දැන් එක ලකුණක් අහිමි කරගෙන තමයි ඉන්නේ. 10ක දිනුන ලකුණු 4 අභිවාද තිබුණා. ඔව්. තාමත් 11 ලකුණක් ලබා ගැනීමට පාත්මා ක්‍රීඩා සමාජයට හැකි වී නැහැ. බලමු අර ඔබ කිව්වාගේ එල්ලේ ක්‍රීඩාව අර අවිනිශ්චිත තත්ත්වයක සිටින ඇතම් අවස්ථාවලදී මේ අනුව මේ තරගයේදී දැන් ඔවුන් මුරුදෙන ආකාරය ලකුණු 17ක් තමයි ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය වී ඉත්තේ. තවත් දැවියාමක් සයින්ස්වන් වෙනවා. තාරුක සම්පත් තමයි පන්දුව රැකගතේ රංගමුල එක්සත් කණ්ඩායමේ. තාරුක ප්‍රැන්ක්ලින් තමයි දෙවිගේ ප්‍රැන්ක්ලින් ඔෆ්සයිඩ් කලාපෙට දකුණු අන්තයට තමයි පහර එල්ල කරේ. නමුත් තාරුක ඉතාම හොඳින් ස්ථානගත වූ හොඳ සමබරතාවෙන් පන්දුව රැකසුන් ලැබෙව දෙන විශේෂයෙන්ම වූ තමන්ගේ ශරීරය පාලනය කරගෙන තමයි උදේට පන්දුව රැකගත්තේ. බොහොම ඔලුවල තනහන දෙනවා තමන්ගේ සතුර පළ කරනවා. මං හිතන්නේ මේගොල්ලෝ උදව් කරන පිළේ අනිත් පිළේ ක්‍රීඩකෙක් තමයි ඩවිගේ. ඒ නිසා වෙන්නේ නැති ඒ සතුට කොහොම නමුත් දෙපිළින්ම කට්ටියගේ සතුට වරින් වර මේ ඔවුන් උද්දාමයට පත් වී තිබෙන ආකාරයක් කොහොමද එල්ලේ තරගෙදී මේ වගේ උද්දාමයක් දැකීම ඇත්තම සතුටට කරුණක්. එල්ලේ ක්‍රීඩාවේ අපූර්ව චමත්කාරය තමයි අපි දකින්නේ. එල්ලේ ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා පුරා විශ්වසන අතිවිශාල ක්‍රීඩා ලෝලී පිරිසක් මේ වන විට
වෙන්නපු ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගණයේ ඒක රාශි වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ තරගය දැක බලා ගන්න තවත් පාරක් කියලා කරනවා. මෙන්න කඩේම ආසන්නයේදීම මෙන්න පන්දුව ලබා ගත්තා. පන්දුව ඉතාම තාක්ෂණීය උපයෝග කරගත් අවස්ථාවක්. එල්ලේ ක්‍රීඩාව දැන හඳුනා ගන්න ඉගෙන ගන්න යාට විශේෂයෙන්ම පළවෙනි කඩේකට බාර කරා පන්දුව බාර කරන ගමන්ම දෙවන කට්ටිය පන්දුව කරා ඉන්නකොට නැවත උපස්සකොස ඇවිල්ලා පන්දුව ආපහු බාර කරලා දෙවි කඩේට මෙන්න පන්දුව බාර කරන අවස්ථාව පන්දුව බාර කරා හරියන්නේ ඔහුට බෑ දවාලන්න මෙන්න දෙවන කඩේකට කිලිම දෙවන කඩේෙන් ආවා සූක්ෂම අවස්ථාවක් මෙන්න මේ අවස්ථාවේ නිසි ඵල ප්‍රයෝජනක ලබා ගන්න සුනිල් ලබේවදන ප්‍රයෝගකාරී ලෙස මේ ක්‍රීඩාව කොට කරගත්තා තමන්ගේ දාවලේදී උපක්‍රම ලකුණු සංඛ්‍යාව එකම ලකුණකට ලබා නැහැ තාමත් දැවීම් 5යි පන්දු 6කට පන්දු 6 එක ලකුණක් ලබාගෙන නැහැ මේ මොහොත වන විට ඊටාම සැලසුම් සකස් කරනවා සරත් එම්මානුවෙල් මුදුකොඩු පාතිමා කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ ලකුණු වේගය වැඩි කරගන්නට මොකද උන් දන්නවා ලකුණු 14ක ඉලක්කයක් කරා යන්නට ඕනේ ඒ නිසා උන් කොයි ආකාරයට රංගමුල්ල එක්සත් කණ්ඩායමේ ප්‍රබල පන්දු රකින්න හමුවේ මේ ලකුණු සංඛ්‍යාව ලබා ගන්නේ මුලදී මෙන්න වමතින් පිටහසුන ක්‍රීඩකයා තමයි එම්මානුවෙල් තමයි පහරක් කෙල කරේ ඔහුත් අර තමන්ගේ ප්‍රදේශයේ නෙමෙයි පහර එල කරේ ඉදිරිපස ප්‍රදේශයට තමයි පහර එල කරේ සුනිල් ලබාවදන අවස්ථානුකූලව ප්‍රතිවාදී පිළ නොමග වඩනයි ඔහු උත්සාහය ගත්තේ හොඳයි කෙසේ වෙතත් දැන් ක්‍රීඩකෙක් නතර වෙලා අංක 19 නියෝජනය කරන ක්‍රීඩකයා දෙවන කඩේමේ නතර වෙලා ඉන්නවා මම හිතන්නේ මේ වෙලාවේ අර හෙල්මට් පැහැඳගෙන තරගේ නරවන ක්‍රීඩාලු පිරිසක් ඉන්නවා නේද සුනිල් ලබාවදන ඒ පාර යන නෙමෙයි අවු වැඩිකම හොඳයි මේ වන විට තාම එක දක්ුණක් අද ලබා නැහැ නමුත් පන්දුවාර 8 දක්වෙද්දී කලින් තරඟ කලින් වතාවයි රංගබෝල එක්සත් ක්‍රීඩා සමාජයේ ලකුණු ලබා තිබෙන ලකුණු 4කට ආසන සංඛ්‍යාවක් මේ අවස්ථාවේදී මුදුකඩු පාතිමා ක්‍රීඩා සමාජයට තාමත් එකම ලකුණක් ලබාගෙන හැකි වෙන පන්දු 7ක් හොඳයි මේකේ ගැටලුව මතුවෙන්නේ විශේෂයෙන්ම පන්දු සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියොත් ලකුණු 14 සීමා වලට එන්න බැරි වුණොත් තරඟයේ මම හිතන්නේ විනිශ්චයකරුවා තීරණයක් ගන්න පුළුවන් මේ නියමිත ලකුණු සංඛ්‍යාව මම හිතන්නේ සිල්පා රණසිංහ මහත්මයාගේ හමු එවැනි තත්ත්වයක් මොකද ලකුණු සංඛ්‍යාවයි පන්දු සංඛ්‍යාව අඩු වෙච්චාම යම්කිසි නීතියක් එනවා. ඒ නීතිය මොකද්ද කියලා අපි කැමති ඔබගෙන් දැනගන්නට. උසලත් මේ දැන් අපි ලකුණු 14ක් ලබා ගන්න තියෙනවා. එතකොට ලකුණු 14ක් ලබා ගන්නට නොහැකි මට්ටමේ පන්දු ප්‍රමාණයක් නම් ඉතුරු වෙන්නේ. ඉතින් තරගයේ ඉදිරියට පැවැත්ීමේ තේරුමක් නැහැ. නමුත් සමහරවිට වාර්තා ගණනය කිරීමේදී බලපාන කරුණු තියෙන නිසා සමහරවිට තරගයේ ඉදිරියට ගෙනියනවද කියන එක ඒ සංවිධායක මණ්ඩලය ගන්න තීන්දුවක්. මොකද අපි හිතමු ලකුණු 14ක් ගන්න තිබිද්දි පන්දු 17ක් ඉවරලා තියෙනවා නම් ලකුණු 40කට 47කට ගහන්න බෑනේ. ඒක නැවතන්න පුළුවන්. නමුත් සමහරවිට වාර්තා ගණනය කිරීම තුලදී ඒම ලකුණු වලට පන්දුවට පහර දෙන්න අවශ්‍ය තරඟ වල දෙනවනේ උඩ පන්දු ඇල්ලීම උඩ පන්දු වැඩිම ලකුණු ලබා ගැනීමේදී එතකොට එහෙම වාර්තා ක්‍රියාත්මක වෙනවා. එක ඉනිමකදී මෙච්චර අල්ලගත්ත එක ඉනිමකදී මෙච්චර මෙච්චක් කළා වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ඉන්නවා එහෙම නෑ පොදුවේ නැහැ. යම් තරඟමාලාවලදී වාර්තා ගන්නය කරනවා. මේක විශේෂයෙන් ලංකාවේ ප්‍රධාන ශූරතාවයක්. ලබන අවුරුද්දේ පවත්වනකොට මේ ශූරතාවයේදී දැක ගන්න ඕන ක්‍රීඩා සමාජයේ කෙනෙක් කොච්චරක් ලකුණු ගත්තද කොච්චරක් උඩපන්දුවල් ඒකින්ද මේ තරඟයේ මම හිතේ වාර්තාගත අවස්ථාව මේ තරඟයේ ඔබ එල්ල සමන ලේකම්වරයා වශයෙන් මේ තරඟයේ වාර්තා ඔක්කොම ගණනය කරනවා. මින් ඉදිරියට මම හිතනවා මේ තරඟමාලා ක්‍රියාත්මක වෙන විට ඒ තරඟවල ලකුණු සටහන් ඒ විදිහටම ඉදිරියට බලපවත්වන විදිහට සකස් කරනවා වාර්තාගත කරනවා. හොඳයි දැන්ට පන්දු 10ක් අවසන් වී තිබෙනවා. ගැයීම් 6ක් වත් තිබෙනවා. තාම ලකුණක ශ්‍රේයාවක් මේ මොහොතේ තමයි බලමු ලකුණක ලැබීමේ අවස්ථාවක් ලැබෙනවද කියලා. ඔව් ලකුණු ලැබුණා. බොහොම වෙලාවට පසුව පළවෙනි මංගල ලකුණු ලබා ගත්තා අද මේ වෙනුවට මුදුකටුව පාතිමා ක්‍රියා සමාජය. ඒ පන්දු පහර එල කරේ ඉතාම වේගවත් පන්දු පහරක්. විශේෂයෙන්ම වම් අත ප්‍රදේශයෙන් දිගු පන්දු පහරක් එල කරා විශේෂයෙන්ම ක්‍රීඩා පිටින් ඉවතට නරඹන්නන් තුලින් තවත් ඉදිරියට ගියා පන්දු පහර. මේ තමයි මේ පිටිකරුවාගේ සුවිශේෂී අදස්කම තමයි. මේ පන්දු ධාවන වෙන ධාවකයාට තරම් අපහසුයක් නැහැ. ඊතරම් මෙවැනි විවෘත ක්‍රීඩා පිටියක පවා වේගවත්ම පන්දු පහරක් අපි දැක්කා. රංගමුල එක්සත් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙතිනුත් මෙවැනි ආකාරයේ පන්දු පහරවල් එළවෙනවා සුනිල් ලබාවදෙන. මේ වන විට ලකුණු එකක් ලබා තිබෙනවා මුදුකටුව පාතිමා ක්‍රීඩා සමාජය. ලබාගත යුතු ලකුණු 14ක් රංගමුල එක්සත් ක්‍රීඩා සමාජය ලබාගත් 13ට පිළිතුරු වශයෙන්. පන්දු පහරක් ගෙවී තිබෙනවා. එක ලකුණයි දැයිම් සංඛ්‍යාව
6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් මේ මොහොතේදී විශේෂයෙන්ම දාවකයයි පන්දු රකින්න ක්‍රීඩකෙක් අතර යම්කිසි ඔහු මඟ හරස් වීමක් සිදු වුණා. විශේෂයෙන්ම ඉනිෂිකාරතුමා නැවත ස්ථානයේ වෙන යන්න කියලා ඔහුගේ ඇඟේ වදිනවා ක්‍රීඩකයාව විශේෂයෙන් ඇඟේ වැදිලා ඔහු බිම් පතිත වෙනවා මේ පන්දු රැක ගන්නයි උත්සාහ කළේ. විශේෂයෙන්ම ඔබ දැක්කද පන්දු රැක ගන්න පොඩි එකා යට වෙනවා. ඒ කියන්නේ ඒ තරමටම අර ටාගට් එකක් පාඩම් හරි දැඩි අපි කොහොමද දේහධාරී ක්‍රීඩකෙන් පන්දු එලේ මාව උඩ පැන්න ඔහුගේ ඌමනාවෙන් කළේ නෑ. නමුත් විනිශ්චයකාරයා ඒ වෙලාව තීරණය ලබා දුන්න දෙවෙනි කටේ ස්ථානගත වෙන්න කියලා. ඔව් මොකද දෙනා අභිවැදයට. ඔව් දැන් මෙවිට ලකුණු එකයි තාම ලබා තිබෙන්නේ මුදිකොඩ පාතිමක් සමාජයේ පන්දු 12ක් අවසන් වී තිබෙනවා. දැවීම් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් අවස්ථාවක් වී තිබෙනවා ලකුණු ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන්. ඔව් දැන් අතෝෂිම සුනිල් ලැබවදන මේ වෙලාවේ තාම සාර්ථක පන්දු රැකීමක් සිදු වෙනවා. පන්දු 12යි ලකුණු 1යි දැවීම් සංඛ්‍යාව 6යි. මම හිතන්නේ මේ තරඟාවලියේ මේ සියලුම කණ්ඩායම අතිශය දක්ෂයි. ඉතින් ඒ නිසා රංගමුල්ල එක්සත් කණ්ඩායම තමගේ ප්‍රබල පන්දු රැකීම දියත් කරනකොට මුදුකටු පාතිමා වැනි ජාතික ශූරතාවයේ කීපවතාවක්ම පිටම තුන් වතාවක් ආවා. ඒ වගේ දෙවරක් දිනාගත්තා. රංගමුල්ල එක්සත් කණ්ඩායම 2012 වසරේ CSN රූපවාහිනී ජාතික ශූරතාවේ දිනාගත්තා. ඉතින් මේ වෙනි කණ්ඩායම් වල මේ දක්ෂකම් තමයි අපි මේ දකින්නේ. තවත් වේගවත් පහරක් එල්ල කරනවා ඈත කෙළවට යනවා. නමුත් ඉතාම පහසුවෙන් ඒ උඩ පන්දු රැක ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔළුවට තියලා තමයි පන්දුව රැකගත්තේ. බොහොම ආචාර සමාචාර කළ තමයි රැකගත්තේ පන්දුව. පස්සේ දැන් නම් 8 දක්වා සෑහෙන ලොකු පීඩනයකට පත් කර තිබෙනවා ප්‍රතිවාදී පිළ මුදුකටුව පාතිමා කණ්ඩායමව. හේතුව මොකද ලකුණු සංඛ්‍යාවත් අඩුයි. ඒ වගේම දැවීම් සංඛ්‍යාවක් තමයි විශේෂයෙන්ම මේ වෙලාවේ දැඩි අවුරශ්මයක් පතිතවා වෙනවා ඇල්බර්ට් එෆ් ෆීල්ඩ්ස් ක්‍රීඩාංගණයට. කිසිවිටත් මේ කණ්ඩායම් දෙකම කිසි අපහසුයක් නැහැ. හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. නරඹන ක්‍රීඩාවලදී දැඩි අවුරශ්මයේ නොතකා බොහොම ආදරෙන් තරගය නරඹනවා. ඔවුන් බොහොම මේ ආදරණීය ක්‍රීඩාව තුළ විශේෂයෙන්ම ඔවුන් දන්නවා මොනතරම් දේවල් මේ රස විඳින්න පුළුවන්ද මේ ක්‍රීඩාව තුළ කියන එක. තවත් පහරක් එල්ල කරනවා. දෙවන කඩේම ප්‍රථම කඩේම අතරින් පහර එල්ල වෙන්නේ ඉතාම වේගවත් පන්දු පහරක් නෙමෙයි. මැද පෙළ පන්දුව රැකගෙන නැවත පන්දුව බාර කරනවා. පන්දු සංඛ්‍යාව 14යි ලකුණු සංඛ්‍යාව 1යි දැවීම් සංඛ්‍යාව 7යි. ඔව් ජනතාව ක්‍රීඩා ලෝලීන් එක්රොක් වී අද මේ තරගය නැරඹීම සඳහා මෙම ක්‍රීඩාංගණයේ වටේටම අසුන්ගෙන තිබෙන ආකාරයක් තමයි අපට දිස්වන්නේ. මේ උණුසුම් තරගය අද ජාතික බහ එල්ලේ තරඟාවලියක අවසන් තරගයක් ලෙස තමයි අපි සැලකන්නේ. ඒ කියන්නේ ජාතික මට්ටමින් පැවැත්වූ කණ්ඩායම් 400 ගණනක් සහභාගී කරවන පවත්තු ශූරතා තරඟාවලියක අවසන් මහ තරගයක් වෙද්දී මේක ජාතික මට්ටමේ තරගයක්. ඉතින් මේ ප්‍රථම වතාවටයි පන්දුවර 40 ඒක නිසා තමයි තවත් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය මේ සඳහා යොමු වී තිබෙන්නේ. මේ සඳහා ඇල්ම යොමු කියන්නේ තවත් ලකුණකට යොමු වීමට සූදානම් වෙනවා. ඒ ලකුණ සාර්ථක වෙන ආකාරයක් තමයි දකින්න බලමු. දැන්ට ඔව් ක්‍රීඩකයා තමන්ගේ වට අවසන් කරන ආකාරයක් දකින්නේ ලකුණක් තිබෙනවා. බැවදනේ පන්දුපාරේ තුන්වන කඩේමයි දෙවන කඩේමයි මැද්දෙන් වමත් පිටිකරුවා නොපිටට ගහපු පාරක්. ඒ කියන්නේ තමන්ගේ අන්තේ නෙමෙයි අනිත් අන්තේ හරවලා ගහපු පාරක්. ඒ පාර විශේෂයෙන්ම වාසිදායක වෙනවා මෙවැනි ක්‍රීඩා පිටියකද. ක්‍රීඩකයන් දෙදෙනා අතරින් තමයි පන්දු ඇදී ගියේ. ඊටාම සාර්ථක පන්දු පහරක් සාර්ථක ලකුණක් වෙවි සාර්ථක පන්දු පාරවල් තුලින්. ලකුණු දෙකයි. පන්දුවාර 15යි. දැවීම් 7යි. කෙසේ වෙතත් පන්දු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. දැවීම් සංඛ්‍යාවත් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම දැන් මේ ලකුණු 14 ඉලක්කය තුලදී ප්‍රබල ලෙස ලකුණු ලබා ගැනීම ඉක්මන් කරන්නට ඕනේ. නැත්නම් මෙන්න තවත් පහරක් කියලා කරා බිම දිගේ යන්නේ පන්දුව. ඒ ක්‍රීඩකයාත් එල්ල කරන්නේ තුන්වන කඩේම ප්‍රදේශයට තමයි පහරවල් එල්ල කරන්නේ. මේ වෙලාවේ ඒ ප්‍රදේශයෙන් දැඩි සුළං රැලි හමා යනවා. මම හිතන්නේ ඒ ආකාරයෙන් උත්සාහ ගන්නවා ලකුණු ප්‍රදේශයට ගහලා ලකුණු ලබා ගන්නට. සෑහෙනකටපත් වෙන්න බෑ කොහොමත් තවම ලකුණු දෙකයි පන්දුවාර 16කදී මීට කලින් පන්දුවර පහර දුන් රංගමුල්ල එක්සත් ක්‍රීඩා සමාජයේ පන්දුවාර 12ක් වෙනුවට ලකුණු 4ක් අභිභව තිබුණා. නමුත් මේ අවස්ථාව වෙනුවට තාමත් ලකුණු දෙකයි ලබා තිබෙන්නේ පන්දුවාර 16ක් ගිහිල්ලා දැවීම් සංඛ්‍යාවත් 4ක් වාහිල ගොස් තිබෙනවා. ප්‍රබල තර්ජන කළ තිබෙන්නේ මුදුකටුව පාතිමා ක්‍රීඩා සමාජයේට ප්‍රතිවාදී රංගමුල්ල එක්සත් ක්‍රීඩා සමාජය වෙතින්. වමතින් පිටාසුන ක්‍රීඩේ නොයුස්ලින් නරඹන ක්‍රීඩාලු විශාල පිරිසක් වෙත නැවතත් අර නොපිටට නමංගේ ප්‍රදේශ අන්තයේ වෙනස් කළ පාරක් එල්ල කරනවා. නැවතත් එවැනි ආකාරයේ පාරක් එල්ල කරනවා. ක්‍රීඩා පිටින් ඉවතරයි පන්දු පහර ඇදියන්නේ. නරඹන ක්‍රීඩාලු වලින් අතරටයි පන්දු පහර එන්නේ. මේ විවෘත දැවැන්ත ක්‍රීඩා පිටියේ තුන්වෙනි ලකුණයි ලබා ගන්නේ. අර වමත් පිටි කරුවාමයි සුනිල් ආකාරයේ අලංකාර පහර එල්ල කරන්නේ. ඔහුගේ ප්‍රදේශ ඔහුගේ අන්තයේ නෙමෙයි පහර එල්ල කරන්නේ. මෙන්න ඒ පහර මෙන්න දාවකයාගේ දාවනේ දෙවන කඩේම කරා යනවා.
ඔහුට තරම් වේගවත් ධාවනයක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. බොහොම හැල්මෙන් බොහොම නිවිසනසිල්ලේ තමන්ගේ වටය නිම කරනවා සුනිල් ලබාවදන. ඔව් සර් තෙවැනි දිගු ප්‍රහාරයක් ඈතට ගලාගෙන යද්දී ඒක ශ්‍රී ලංකා දර්ශකයන් මොකද මේවා ලස්සන පහරක් කිරීමත් පිළිබඳව තම පිළිබෙදකින් තොරව බොහෝ දෙනෙක් අත්කොළ හඬ දීලා ඒ පන්දුවට ඔහුගේ ප්‍රතිචාර දක්වූ ආකාරය තමයි දකින්නේ. මේ වෙලාවේ සුනිල් ලබාවදන තවත් දැවියමක් සිදු වෙනවා. ඉදිරිපස දෙවන කඩේම පසු පිටිපස්සට පහරක් කෙල කරා කිටිපන්දු පාරක් පහසුවෙන්ම ඒ උඩ බන්දු රැකගත්තා. මේ වෙලාවේ කරන්න තිබුණේ ලකුණු එක අන්තික ක්‍රීඩකයෙක් ලකුණු ලබා ගන්නකොට තව අන්තික ඉඳලා ඔහුට සහයෝගය ලබා දීම. නමුත් මේ වෙලාවේ ඒ කාර්යය ඉටුුනේ නැහැ. නමුත් අර පසු පන්දුවට පහර දෙමින් වේගෙන් පන්දුවට පහර දෙමින් ඉන්න ක්‍රීඩකයාට පොඩි නමුත් ධෛර්යයක් ඒක ශක්තියක් තුනේ නැහැ. ඔව් දැන් නැවත තරගය යොමු වෙද්දී පන්දු වාර 18ක් තිබෙනවා. දැඩි අවරශ්මෙන් නොතකා විශාල නරඹන ක්‍රීඩාලෝලී පිරිසක් සුනිල් ලබාවර්ධන මේ වෙලාවේ ඇල්බර්ට් ෆීල්ඩ්ස් ක්‍රීඩාංගණයට ඒකරාශී වෙලා තිබෙනවා. වයම තමයි එල්ලේ ක්‍රීඩාවේ රාජධානී කියලා බොහෝ දෙනෙක් කතා කරන්නේ. වැඩියෙන්ම එල්ලේ ක්‍රීඩා සමාජය තිබෙන්නේ ක්‍රීඩකයන් ඉන්නේ වයම. හොඳයි මේ මොන විට බලමු මේ තරගයේ මේ අවස්ථාවේදී ඒ ලකුණු ලබා ගැනීමට ඔහුට හැකියාවක් වෙනවද කියලා. තවත් කෙටි පන්දු පහරක් තමයි එල්ල කරේ. කිසිවෙතත් පන්දු සංඛ්‍යාව 19යි, දැවීම් සංඛ්‍යාව 8යි, ලකුණු සංඛ්‍යාව 3යි. දැන් කෙටි විරාමයකට යන්නට වයිතන ක්‍රීඩා කණ්ඩායමට පුංචි විරාමයක් ලැබෙනවා. 20 වෙනි පන්දුවට 20 වෙනි පන්දුවටයි මොහොන දෙන්නේ. විශේෂයෙන්ම එල්ල ක්‍රීඩාවේ අලුත් දේවල් හඳුන්වා දෙපුචි දුවා දරුවන් පවා අද එල්ල ක්‍රීඩාව තුලට විශාල ආදරයක් ඇල්මක් ගෞරවයක් දක්වන්න සමත් වෙලා ඉන්න. විශේෂයෙන්ම අප සමග සිටින ශ්‍රීපාල රණසිංහ. ඒක මෙන්න තවත් පාරක් කෙල කරනවා. ඈත කෙල පන්දු ඉද කරන ආවේගයේ පන්දු පාර කරනවා. ආපසු පන්දු පාර දෙනවා. පන්දු රැක් ගත්තද පන්දු රැකගෙන තමා කසනවා. ඉතාම සාර්ථක පන්දු රැකීමක්, පන්දුවට පාර දීමක්, ඉතාම එල්ල ක්‍රීඩාවේ දක්න ලැබෙන සුවිශේෂී අවස්ථා කීපයක් තමයි. 9යි පන්දු වාර 20යි සම්බන්ධතා මැදින් යොමුනවා. එමනම් විරාමයක් සඳහා. ඔව් මේ වන විට නැවත මෙම තරගයේ 21 වෙනි පන්දු වාරයට එළඹෙන අවස්ථාව. රංගමුල් එක්සත් ක්‍රීඩා සමාජය පන්දු රකින්නවා. මුහුදුකටුව පාතිමත් ක්‍රීඩා සමාජය පන්දුට පහර දෙනවා. ලකුණු ලැබී තිබෙනවා. ලකුණු 3යි ලබා තිබෙන්නේ පන්දු වාර 20ක් අවසානයේදී. පන්දු වාර 20ක් අවසානයේදී රංගමුල් එක්සත් ක්‍රීඩා සමාජය ලකුණු 8ක ආසන සංඛ්‍යාවක් ඕන් පසු කර තිබුණා. ඒ තමයි මේදී දෙපැත්තේ තිබෙන වෙනස මේ වෙන ඒ දක්ෂතාවයන් අනුව. කොහොමද බලමු කොහොමද එල්ල ක්‍රීඩාවත් අර කලින් සිල්පාල මත සඳහන් කළා වගේ අපිට කියන්න බෑ කොයි ආකාරي බොම අවිනිශ්චිත ක්‍රීඩා බවට පත් වී තිබෙනවා. ඒ ඩැන්ටවුන්ගේ දැවීම් සංඛ්‍යාව 9ක් විතර 7 දෙනා ඉතුරු තිබෙන ක්‍රීඩකයින්. ඒ 7 දෙනාත් එක්ක තමයි පන්දු වාර 20කදී ලකුණු තව ලබාගත යුතුයි 11ක්. ඒක තමයි අභියෝගය. ලකුණු 11ක් තව ලබාගත යුතුයි මේ ජයග්‍රහණය කරා යන්නට. පන්දු 20ක් තව ඉතුරු තිබෙනවා. දැවීම් සංඛ්‍යා 9ක් ක්‍රීඩකව 7 දෙනෙක් පමණ ඉතුරු තිබෙන්නේ. ඉතින් මේ අභියෝගය හැම කෙසේද පාතිමා කණ්ඩායම තමගේ ජයග්‍රහණය මෙහෙවන්නේ කියන එක තමයි අපි බලමු කොහොමද සරත් එම්මානුවෙල් තමගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න කියන එක. විශේෂයෙන්ම රංගමුල එක්සත් කණ්ඩායම කොයි මොහොතකවත් ඔවුන්ගේ දුර්වලකම් ලබා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඇලෙක්ස් දැන් සරත් සාගර ක්‍රීඩකයා තමයි පන්දු පිරිනමන්නේ. තවත් පහරක් කෙල කරනවා. රැක ගන්න ලැබෙන්නේ නැහැ පන්දුව. කෙසේ වෙතත් දෙවනවර පන්දුව රැක ගන්නවා. දිව එනවා, දමා ගසනවා. තවත් ඊටාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩකයා තමයි මේ මොහොතේ දුවද්දී දෙවියන්ට අසු කරගත්තේ. කෙසේවත් පන්දුව රැකගත්තේ නැහැ සුනිල් ලබාවදන. නමුත් දුවද්දී දෙවියන්ට අසු කරගත්තා. මෙය අතෝෂින්ම විශාල පාඩුවක් කණ්ඩායමට. අච්චර දුරට හොඳ දක්ෂ පහරක් එල්ල කරලා නමුත් පන්දුව ඉතා ඉක්මනින් එද්දී තරමක කල්පනාකාරී ධාවනයක් කරන්න මොකද ඔඩීනකේ මොන තමයි තිබෙන පන්දුවාර වගේ. නමුත් ඒ කල්පනාකාරී නොවන ධාවනයක් නිසා තමයි ඒ ක්‍රීඩකයා අමි කරගත්තේ ලකුණු ලබා ගන්න ක්‍රීඩකෙක්. මොකද ඔහු තමන්ගේ අන්තයට නෙමෙයි සුනිල් ලබාදන පන්දුවට පහර දෙන්නේ. අන්තේ විනාශ කළා. නමුත් වැවුම් කණුව ඔන්න මෙන්න කියා තිබී තමයි. නමුත් ඔහුට ඊට වඩා කල්පනාකාරී වුණා නම් මේ මොහොතේ ඒ වටිනා ක්‍රීඩකයාව අවස්ථාව දෙන්න තිබ්බා. තව ඔහුට රැඳී සිටින ක්‍රීඩා අඩ කවේ. තවත් පාරක් කෙල කරනවා. වේගවත් පන්දු පාරක් ගන්න උත්සාහයක් ගනීද? සාර්ථක ලෙස රැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. තවත් වටයක් ලබා ගන්න සමත් වෙනවා. පහර ඉල්ල කරේ දෙවන කඩේමයි තුන්වන කඩේම අතරින් ඉදිරිපස කලාපයට තමයි මේ පහර ඉල්ල කළේ. ලකුණු සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. දැන් දැවීම් 10ක් දක්වා අවසානයේදී සංඛ්‍යාව දැවීම් 10ක්
මේ මොහොතේ අර පන්දු පහර තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. වේගවත් පන්දු පාරක් ක්‍රීඩකයාට රැක ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔහුට ඉදිරියෙන් වැටෙන පන්දුව නරඹන්න සිටින ප්‍රදේශයට තමයි පන්දුව නැවත ගියේ. වමතින් පිට අසුන ක්‍රීඩකයෙක්. අක 8 ක්‍රීඩකයා මේ ඉලන්ත කුමාර පන්දුවට පහර දුන්නේ. ඒ පන්දුවත් රැක ගන්න විට දෙවන කඩීමෙන් අතර වෙනවා ධාවකයා. විශේෂයෙන්ම මේ කණ්ඩායම් දෙකේම තාම වේගවත් ධාවකයන් සිටිනවා. සිරිපා රණසිංහ කිව්වා වගේම කණ්ඩායමක අනිවාර්ය සුසුකමක් තමයි කණ්ඩායමක් සමබර වෙන්න ධාවකයෝ 7-8 දෙනෙක්වත් ඉන්නට ඕනේ. විශේෂයෙන්ම ධාවකයන් දෙන්නෙකුට 3 දෙනෙකුට මේ කාර්ය කරන්න බෑ. මොකද ඉනින් තරග විශේෂයෙන්ම ගොඩාක් මහන්සි වෙන්නට ඕනේ. ඒ නිසා මේ වටයක් නිමා කළ ලකුණක් ලබා ගන්න එක තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා ධාවකයන් 6-7 දෙනෙක් ඉන්නට ඕනේ. ඒ නිසා ධාවකයන් ප්‍රමාණය ඉහළ තත්ත්වයක ඉන්නට ඕනේ මේ විදිහට තරග ජයග්‍රහණය කරන්නට. රණසිංහ මහත්තයගේ දායකයන් පිටින් ගන්නවා කියලා දායකයන් වැඩි කරගන්න තමන්ගේ ක්‍රීඩා සමාජය ශක්තිමත් කරගන්න. සමහර ගම් වලට වෙලා තියෙන දායකයෝ සහ ඔක්කොම කරන්න ක්‍රීඩා සමාජයකට ක්‍රීඩකයන් අඩුයි. නමුත් සමහර ක්‍රීඩා සමාජයට පුළුවන් වාණිජ මෞසික ක්‍රීඩකයන් බදවගෙන ඒ ක්‍රීඩා සමාජය දියුණු කරන්න. ඔබ කිව්වා අපි රණසිංහ මහත්තයන් ගැන ගොඩක් අහමු. කොහමද අපි එවැනි කණ්ඩායම් වල එවැනි ආකාරයට ක්‍රීඩකයෝ ඉන්නවා බොහොම ශක්තිමත් විදියට කණ්ඩායම සකස් කරගෙන. ඔව් සරත් මේ කණ්ඩායමක් හදනකොට තියෙනවා යම්කිසි මේ නිර්ණායක කීපයක්. කියන්නේ ප්‍රහාරකයෝ වමත් ප්‍රහාරකයෝ දකුණත් ප්‍රහාරකයෝ ඒ වගේම කෙටිපන්දු ප්‍රහාරකයෝ ඊට අමතරව මැද පන්දුරක් ඉන්නවා ඊට අමතරව පකිඩංගන අන්තරක් ඉන්නවා ඒ දාවකයෝ පසු පන්දුරක් ඉන්නවා කට්ටිරක් ඉන්නවා ඒ වගේ මේ අන්න හොඳ කරනමක් මේ මොහොතේදී ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ බල්ටියක්ද? ඔව් බල්ටියක්. කුමාර බල්ටි ගහදී අත්තට පොඩක් අපේ දෑබර නරබන්නන්ගේ ඉඩක කීප දෙනෙක් මතක වෙනවා. එතන ගියා නොයල් ඇන්තනි එතන ගියාම තොට ළඟ සුමිත් රත්නසිරි. ওই තුන්දෙනා තමයි එල්ලේ ඉතිහාසයේ වැඩියෙන්ම බල්ටි කාර්යයෙන් තවත් හිටියා මේ ලක්ෂ්මන් විජේසූරිය කියලා මේ ගොංගිතොට. ඉතින් එහෙම කීප දෙනෙක් හිටියා වෙනම බලන්න දර්ශනීය ආකාරය ඔහු බේරෙන ආකාරය බලමු. පන්දුකට පහර දෙන්න නොමග යවනවා. ඔහු ජිම්නාස්ටික් අතම ජිම්නාස්ටික් ක්‍රීඩාවට ප්‍රගුණ කර තිබෙන්නේ. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ බාල්ටි ප්‍රහාරات එක්ක තමයි යොවුන් ඒ යොමුලා තිබෙන්නේ. අසාර්ථක අවස්ථාවෙන් අතක් බැදුණා. පිනුව ගහද්දී තමන්ට ලකුණක් ලැබෙන ආකාරයෙන් ඒ ධාවනය හරි ගස ගන්නවා. අසිරිමත් ධාවනයක්. බොහොම දර්ශනීය ධාවනයක්. ඉතින් ක්වොන්ටම් බෑට් ජිම්නාස්ටික් ක්‍රීඩාව කළා ටිකක් එහෙම කාර්යය බෙහෙතට තම ක්‍රීඩකෙන්. හොඳයි දැන් මේ වෙන විට ලකුණු සංඛ්‍යාව 4 දක්වා ඉහළ යනවා. පන්දු වාර 26යි දැයිම් සංඛ්‍යාව 11යි. හොඳයි මේ බල්ටි ක්‍රීඩා කරන මේ එල්ලේ ක්‍රීඩකයා විශේෂයෙන්ම ඒ සඳහා පුහුණු වෙනවා. මුහුද ආශ්‍රිතව ඉන්න අය මුහුදට ගිහිල්ලා සිරිපා රණසිංහ මෙවැනි හකරේ බල්ටි ගහනවා. පාතිම ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන්ට ඇත්තටම ඒක පහසු ව්‍යායාම වල බැරිකමක් නැහැ. ඉන්නේ ප්‍රබල ආකාරයෙන් නොයෙකුත් ආකාර ව්‍යායාම වල. මම හිතන්නේ ඔහු නිතරම මේනි ආකාරයේ දස්කම් දක්වන්නට උන් පුරුදු පුහුණු වෙනවා. ඉතින් අපිට දැක ගන්න ලැබෙන එවැනි අවස්ථාවක් නැවත පාතිමා කණ්ඩායමේ තවත් ප්‍රබල ක්‍රීඩකෙක් බොහොම දෙහෙදාර ක්‍රීඩකෙක් පන්දු සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් දැන් අඩු වෙලා තිබෙන්නේ. දැන් සංඛ්‍යාව 11යි. තවත් පහරක් කෙලකනවා රැක ගන්නවා මැද පෙලින් පන්දුව ආපසු බාර කරනවා. බොහොම වේගෙන් පන්දුව බාර කරනවා. කඩීම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් රැඳී සිටින මොහොතක්. විශේෂයෙන්ම තව කඩීමක් තිබෙනවා නම් ඒ අවස්ථාව ලබා ගන්නට විශේෂයෙන්ම මේ කඩීම් තුන පසු කරමින් තමයි වටයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එල්ල ක්‍රීඩාවේ විශේෂයෙන්ම මේ මොහොතේ විශාල නරඹන ක්‍රීඩා ලෝලී පිරිසක් මේ තරග නරඹන්නට පැමිණ තිබෙනවා. සීසෙන් දැටකල එල්ලෝ 40 තරගමාලාව අවසන් තරග දෙක බලා ගන්නට. ශ්‍රී ලංකාවේ වයඹ පුරවරේ කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරන රංගමුල්ලයි මුදුකොට පාත්ම බොහොම ළඟ ක්‍රීඩා කණ්ඩායම් දෙකක්. ඇලෙක්ස් පෙනන්දුයි පහර එල්ල කරේ. ඇලෙක්ස් කිපන්දු පාරක් නැවත පන්දු හරවා යවනවා. කෙසේ වෙතත් දැන් නැවත දෙවන කඩීමේ ක්‍රීඩකෙක් නතර වෙනවා. නැවත අර විනිශ්චයකාරතුමා කාලය ඉක්මන් කරන්න ඔය සංඥාව කරලා කියන ඉක්මනට කාලය පන්දු දෙන්න ප්‍රමාද කරන්න එපා කියලා තමයි හැම පැත්තෙම දැක ගන්න පුළුවන් මේ සාමාන්‍ය ප්‍රමාදයේ වළක්වන්න නේද මේ වාගේ පන්දු වාර 40 ක්‍රීඩා තරගත් ක්‍රීඩා ක්ෂේත්‍රයට අඳුලා දුන්නේ. ඔව් ප්‍රමාදයේ වළක්වා ගැනීම ජනප්‍රිය කරුණා. මොකද මේක දිග ඉනිම 4 තරගයක් ගහනකොට ඉනිම 4 තරගයේ පවත්වනකොට කාල වේලාව යනවා. ඒ වගේම මේ මන්දගාමී වුණ යන්නේ. දැන් මේ පන්දු වාර තරගවලදී එක පන්දුවෙන් පන්දුවට දක්ෂතාවයන් කුසලතාවයන් හැකියාවන් පෙන්වන්න පුළුවන්. ඒක උණුසුම් තරගයක් වෙනවා. ඒක නිසා තමයි විනාඩි 40ක්
එහෙම නැත්නම් පැයක් වාගේ ඇතුළත තරගයේ ජය පරාජය තීරණය කරලා පුළුවන් සතුටු වෙන්න ඒ වගේම සන්තෝෂ වෙන්න පුළුවන් ඕනෑම කණ්ඩායමකට තරග 40ක පන්දු වාර 40ක ප්‍රමාණයක් ඇති තරගය හොඳ උණුසුම් තරගයක් ඉදිරිපත් කරන්නට. හොඳයි මේ වෙනකොට තාමත් මුදුකඩ පාත්‍රමක් ක්‍රීඩා සමාජයේ ලකුණු 4 රැඳී ඉන්නේ පන්දු වාර 29කදී කලින් වතාවේ පන්දු පාරවල කළ රංගමුල එක්සත් ක්‍රීඩා සමාජයේ පන්දු වාර 15කදී ලකුණු 7-8ක් ලබා තිබුණා දැවීම් 5කට මේ වාගේ මේ කණ්ඩායම් දෙක අතර තියෙන වෙනස යයි දැන් මේ මුදුකඩ පාත්‍රමක් ක්‍රීඩා සමාජයේ තරමක් දක්ෂතා තුලින් රංගමුලට හා පොඩ්ඩක් පහලින් ඉන්නේ බලමු සමාජයේ දස්කම් නැවතත් ඉස්මතු කරගෙන ඔවුන් හා සමාන තත්ත්වයට ගිහිල්ලා අවසන් මහ තරගයට සුසුකම් ලබනවාද කියලා. ඇලෙක්ස් ෆර්නෑන්ඩෝ තමයි පන්දුවට පහරදී තම පළපුරුදු ක්‍රීඩකයෙක් කාලයක්ම මුදුකඩ පාතිමා කණ්ඩායමේ කඩේම රකින්න අවශ්‍ය කටයුතු කළා. පන්දු 30ක් අවසානයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි දැවීම් සංඛ්‍යාව 12යි. ඇලෙක්ස් ෆර්නෑන්ඩෝ දකුණු තිපී තතුරකට පාරක් කෙල කරා ඉදිරිපත් ප්‍රදේශයටයි දෙවන කඩේමයි තුන්වන කඩේ අතරින් පන්දු එකවරම රැක ගන්නවා. මේ තමයි අපි දකින්නේ මේ තමයි මෙන්න දමා ගසන පන්දුව ඉතාම සාර්ථක ධාවනයක් නෙමෙයි. ඔව් විශේෂයෙන්ම දැන් පන්දු ප්‍රමාණය අඩු වෙන නිසා උත්සාහ කරන්නේ ලකුණු අතරට යන්න. එහෙම නොවුනොත් අර ඔබ කිව්ව ආකාරයට සියලුම පාලනස කිව්වා ලබා දෙන මේ තරග වාර්තා වලට යන්න ඕන නිසා ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා කියලා තරගයේ නිම වෙන තුරුම ඒ අනුව තමයි අපි මේ අවස්ථාව දකින්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම දැන් ලකුණු 3යි ලකුණු සංඛ්‍යාව ඒ වගේම මෙන්න දුවද්දී දෙවියන්ට රසු කර ගන්න අවස්ථාව නමුත් ඈත සිට දමා ගසන ඒ වෙලාවේ ඈත සිට දමා ගැසුවේ නෑ. ළඟට ඇවිල්ලා දෙවෙනි වර තමයි දමා ගැසීම සිදු කළේ. මේ මොහොතන විට දැන් ඊටාම අසීරු තත්ත්වයක තමයි සිටින්නේ. අසීරු තත්ත්වයක තමයි සිටින්නේ. නෑ අර කියන්නේ පන්දු වාර 32යි තව පන්දු 8යි තියෙන්නේ. මේ පන්දු 8ට ගන්න ඕන ලකුණු 10ක් ගන්න ඕන. ඔව් ලෝකයි තියෙන අභියෝගය. දැන් තරගය මම හිතන්නේ ආරාධනා කරන තරගය ජයග්‍රහණය කළා කියලා. මේ ටර්නින් පොයින්ට් එක සාමාන්‍ය මේ පන්දුව ගන්න ලකුණු ගන්න බැනනොත් අර පන්දු වාර ගන්න 9 වෙනකොට ලකුණු 10ක් ගන්න බෑ. මොකද පන්දු 9 ලකුණු 10ක් ගන්න බෑනේ. ඒ නිසා අර අපි ක්‍රිකට් ලෙවල් ටර්නින් පොයින්ට් කරලා මේක තමයි අද මේ තරගයේ හැරුම් ලක්ෂ්‍යය. ඔව් ඒ නිසා තරගය ජයග්‍රහණය කරන්න බෑ. එහෙම ලකුණු දෙක ගන්න ලබා ගන්නට ඕනේ. කොහොම ඒතත් තරගයේ පන්දු 32ක් අවසන් වන විට ලකුණු ලබා තේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි දැවීම් සංඛ්‍යාව 14යි. ඒ නිසා විනිශ්චයකාරතුමා තීරණය කරනවා ජයග්‍රහණ ලබා ගන්නේ රංගමුල එක්සත් කණ්ඩායම බව. හොඳයි අවසන් මහා තරගයට රංගමුල එක්සත් කණ්ඩායම සුසුකම් ලබනවා. සුල්ලබයදන මේදී ලකුණු ලබාගත් ආකාරය පිළිබඳව මම හිතන්නේ ඔබ අපේ නරඹන ආධුනික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ මතක් කරાવી. අතවසේ මේ තරගයේදී කලින් අපි සඳහන් කළේ මේ තරගයට සහභාගී වෙන කණ්ඩායම් දෙකම ජාතික චූරතාවෙන් දිනා තිබෙන කණ්ඩායම් දෙකක්. ඒක රංගබෝල එක්සත් සහ මුදුකඩු පාත්‍රමක් ක්‍රීඩා සමාජය. ඒ නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන ප්‍රබල තරගකාරීත්වයකින් මේ තරගය අවසන්යේ කියලා. එසේ වුණ මේ තරගයේදී ඕනට හැකි වුණේ නැහැ රංගබෝල එක්සත් ක්‍රීඩා සමාජය ලබාගත් පන්දු වාර 40 ඉක්මවා ලබාගත් ලකුණු සංඛ්‍යාවට. ඉතින් අපි දකිනවා මේ වෙන විට ක්‍රීඩාංගනයේ විවිධාකාර එකම ක්‍රීඩාංගන පිටියේ මැද විශේෂ අවස්ථා පසුගිය මේ ගත වූ තරගයේ විශේෂ අවස්ථා තමයි මේ ඔබ නැවත දකින්න ලැබෙන්නේ. කොහොමද මේ තරගකරුවන් මේ රංගමුල එක්සත් සහ මුදුකඩු පාතිමා අතර ලකුණු ලබාගත් ආකාරය සහ පිටිය රැක්ක ආකාරය පිළිබඳව කණ්ඩායම් දෙකේ එම ක්‍රීඩකයින්. ඉතින් කොහොමනවත් මේ කතා බහ කරද්දී ඇත්තටම ලකුණු ප්‍රමාණය පිළිබඳව කතා කරද්දී ලකුණු 14ක් ලබාගත් නිසා ඒ අභියෝගය කෙලින් මෙල්ල වුණා. ලකුණු 14 ලබා ගන්න ලකුණු 13ක් ලබාගත් නිසා ඉතින් මුදුකඩු පාතිමා ක්‍රීඩාවේ කොතරම් දක්ෂ ක්‍රීඩා සමාජයක් වුණත් ඔවුන්ට මේ ලකුණු අතරට යන්නට බැරි වුණා. මොකද ක්‍රීඩකයන් කීප දෙනෙක් වෙලා ඉතා ඉක්මනින් තමන්ගේ පන්දු වාර ගණන අවසන් වීම නිසා ඒ කොහොමත් මේ අනුව අද පැවැත්වෙන අවසන් මහ තරගයට මෙම රංගමුල්ල එක්සත් ක්‍රීඩා සමාජයේ සමග අද උදේ වරුවේ පැවති මුදුකඩු පාතිමා කණ්ඩායම මුදුකඩු පාතිමා කණ්ඩායමයි පරාජය කරමින් රංගමුල එක්සත් ක්‍රීඩා සමාජයේ මේ තරගය ජයග්‍රහණය කළා. එකම අද උදේ පැවැත්ුණා අනිත් තරගයේ කොච්චිකඩ ජයමාලි කණ්ඩායම ඒ වගේ උදම්ගල ගාමිණී කණ්ඩායම පරාජය කරමින් කොච්චිකඩ ජයමාලි කණ්ඩායම ජයග්‍රහණය කළා. ඉතින් මේ කණ්ඩායම් දෙක තමයි අවසන් තරගයේදී මුණ ගැසෙන්නේ. ඉතින් මේ කණ්ඩායම් දෙකම ඉතාම ප්‍රබල කණ්ඩායම් දෙකක්. කෙසේ වෙතත් දැන් අපි මේ දකින්නේ අද තරගයේදී ඒ සුවිශේෂී දස්කන්ධක් වෙන බවත් පිටිකරුවෙක් පාරක් කෙල කරන පන්දුව ලබාගෙන අලංකාර කරනම ගසන ආකාරය මෙන්න පන්දුව පහර දෙන්න ප්‍රථම වදින්නට පෙර කඩේ සීමා ඉරෙන් එහාට ගියා. ඔවුන් දමා ගසගේ අපූර්ව කරලා නැවත දෙවෙනි ස්ථාන අපි දෙටුවා මේ තරගයේ විවිධ අවස්ථාවලදී කණ්ඩායම් දෙක තුලින්ම.
හොඳයි මහචරිත අපි දකිනවා ක්‍රීඩාංගණයේ මේ වාගේ ජයග්‍රාහකින් ගන්න පිළිබඳ සතුටු වෙද්දී ක්‍රීඩකයින් දැන් ක්‍රීඩාංගණයේ වැඩ සිටි මෙම කණ්ඩායම් දෙකම නායකින්ට සමාජ දෙකක් තමයි අද තරඟ වැදුනේ. අපිට වයඹ පළාතෙම ඒ කියන්නේ තරඟ වලින් බස්නාහිර පළාතේ තරඟයක් තිබුණා නම් ගැටලුවක් නැහැ. රංගම්මුල්ල පාතිමා තරඟ බොහොම උණුසුම්. ඒ වුණාට පාතිමා ටීම් එක වෙනුවෙන් රංගම්මුල්ලට තරඟයක් දෙන්න බැරුව එක මම කනගාටු වෙනවා. පාතිමා ටීම් එකේ පෙබල පන්දුරකින්නන්ගේ දුර්වලතාවය මත තමයි අද මේ ජාතික එල්ල සූරේක්ගේ අතින් ගිය පන්දුවකින් තමයි අද රංගම්මුලට වාසි වුණේ. ජාතික එල්ල සූරේක් චමල් රාජපක්ෂ මේ ක්‍රීඩා ඇමතිගේ අතින් ලැප්ටොප් මේ ලැප්ටොප් ලබාගත්තු ජාතික එල්ල සූරේක්ගේ අතින් තමයි තරගය අපිට රංගම්මුලට හැරුණේ. පෙබල පන්දුරකින්නන්ගේ අතින් දුර්වලතාවය සිද්ධ වුණා. ඒ වුණා අපි හිතපු තරඟේ නෙමේ. අද අපිට තරඟේ කාසිය වාසියෙන් තමයි තරඟයේ බොහොම අපිට බලපෑවේ. මොකද කාසිය වාසිය ලැබුණා නම් අපි පන්දුවට අනිවාර්යෙන් පාර දෙනවා. පන්දුවට පහර දීපම ලකුණු 6ක් ගහපුවාම තරගයට මුහුණ දෙන්න සම්පූර්ණව පුළුවන්. ඒ වාසිය රංගම්මුල්ලේ කැප්ටන් ලබා ගත්තා. හොඳයි මම හිතන්නේ මූදුගඩුව ෆාතිමා කණ්ඩායම ඉතාමත්ම ජයග්‍රාහී කණ්ඩායමක්. අපි ඔවුන්ටත් පොළොස්වන්නාදියක් ලබා දෙමු කණ්ඩායම් දෙකම වෙනුවෙන්. අපි ජයග්‍රහණය පතනවා ඉදිරි තරඟවලදී ජාතික මහා තරඟවලදී. ඒ වගේම ජයග්‍රාහී කණ්ඩායමේ නායකයාත් අපි සමගින් ඉන්නවා. අපි ඔහු සමගින් කතා බහ කරමු. එක්සත්ව එක්සිත්ව ලබාගත් ජයග්‍රහණයක්. අපි එකමුතු වෙලා සෙල්ලම් කළා. අපේ කට්ටිය මට සහයෝගය දුන්නා හොඟා. ඉදිරි ෆයිනල් තරගයත් වයඹට දිනා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ජය ප්‍රාර්ථනා කරනවා ඒ ආකාරයෙන්. අපි ජයග්‍රාහී අත්පොළොස්වන්නාදියක් ලබා දෙමු මේ ජයග්‍රාහී කණ්ඩායමට. ඉතාමත්ම සුබ සිහින දකින අවස්ථාවක අපි සිටින්නේ අවසාන මහා තරගයේ සමගින්. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී